සම්මා සම්බුදු සරණයි. සැමට සුබ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ හැම දන්නා පරිදි අද අප රැස් සිටින්නේ උතුරු ඇමරිකාවේ සිට දියත් කර ඇති ශනිදා නැගෙනහිර සම්මත වේලාවෙන් සවස් 7 සිට 9 දක්වා පවත්වන ධර්ම සම්මන්ත්‍රණ මාලාවේ තවත් හමු වීමකටයි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වේලාව ශනිදා ඉරිදා උදෑසන 4 පසුවී විනාඩි 30 ගන්නකුයි. ඉතින් මීට පෙර දැනුම් දුන් පරිදි අද අප ධර්ම සම්මන්ත්‍රණය තුළින් ධර්ම දේශනයක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙම ධර්ම දේශනය අප වෙත ගෙන එන දේශකයන්න් වහන්සේ මැලේසියාවේ කුවාලාලම්පූර් නගරයේ බෞද්ධ මහා විහාරයට අනුබද්ධව සිටින පූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී ස්වාමින් වහන්සේ. ඉතින් අපි හැමෝම දන්නවා මඩවල පුන්නජී ස්වාමින් වහන්සේ අපේ ධර්ම සම්මන්ත්‍රණය තුලින් මීට පෙර දේශන 8ක දේශන මාලාවකට සවන් දීමට අපට අවස්ථාවක් සලසා දුන්නා. උන්වහන්සේ අද විශේෂ දේශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මෙම දේශනයේ අවසානයේදී අපට අවස්ථාවක් ලැබෙනවා උන්වහන්සේගෙන් ප්‍රශ්න අහලා අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න. ඉතින් මම තවදුරටත් කාලය ඉඳන් කරන්නේ නැතුව උන්වහන්සේට ඉතාමත්ම ගෞරවාන්විත නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. උන්වහන්සේගේ අගනා දේශනාවට සවන් දීමට අපට අවස්ථාවක් සලසා දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජීවිත අනියතයි මරණය නියතයි කියන බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අපි නිතර අහලා තියෙනවා. මේ ජීවිතේ තියෙන බය ශෝකය මෙයයි. අපි දැන් කතා පෙළක්ම කතා කරලා තියෙනවා. ওই පින්වතුන් අහලා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ගැන අපි කතා කළා. තව දුරටත් අපි අද විශේෂයෙන් සිහි කරන සිංහල මහත්මයෙක් ඉන්නවා ශ්‍රද්ධා විජේසෝම කියලා. ඒ මහතා අසනීපයෙන් ගත කරන්නේ. දැනට සිංගප්පූරුවේ වාසය කරනවා. ඒ මහතාට පින් පැමිණවීමටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් මහා සංඝරත්නයත් ආශිර්වාද කරනවා ඉක්මනට සුවය වේවා කියලා. ඒ අතර මේ ධර්ම දේශනාව කාටත් ප්‍රයෝජන වෙන හැටියට අද දේශනා කරන්නයි බලාපොරොත්තුව. මේ බුද්ධ ධර්මයේ තියෙන විශේෂ අංගයක් තමයි මේ සර්ව බලධාරී දිව්‍යරුන්ගෙන්වත් එවාගේම ලෝකයේ ස්වභාව ධර්මය අනුව තියෙන නීති වලට විරුද්ධ යෑමක් බුද්ධ ධර්මේ නැහැ. මේ බුද්ධ ධර්මයේ තියෙනවා විශේෂ නීතියක්. කවුරුවත් අනවපු නීතියක් නෙමෙයි.
අද නවීන විද්‍යාවේ තේරුම් අරන් තියෙන නීතියක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ නීතිය තේරුම් ගත්තා. ඒ නීතිය අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අද නවීන විද්‍යාවේ යම් යම් දේවල් ගැන දැනුමක් තියෙනවා නම් ඒ වගේම නවීන යන්ත්‍ර සාදලා තියෙනවා නම් ඒ වගේම නවීන විද්‍යාවේ කරන හැම දෙයක්ම මේ නීතිය අනුව තමයි සිද්ධ වෙන්නේ. මේ නීතිය තේරුම් ගත්තේ 1600 සතවර්ෂයේ මේ බටහිර ලෝකේ එතකල්ම බටහිර ලෝකේ හුඟක් දෙනෙක් විශ්වාස කරලා තිබුණේ මේ ලෝකේ මේ සිද්ධ වෙන දේවල් ලෝකේ මවාපු දෙවියෝගේ නීති අනුවයි මේ සිද්ධ වෙන්නේ කියලා. නමුත් නවීන විද්‍යාව පටන් ගත්තට පස්සේ ඒ ලෝක නීතිය තේරුම් ගත්තා. ඒ ලෝක නීතිය තේරුම් ගැනීමෙන් උගත් පිරිසක් මේ ආගම් වල තියෙන අන්ධ විශ්වාසවල අතහැරිය. ඒ අන්ධ විශ්වාසවල උගතුන් අතහැරපු කාලයට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා age of enlightenment කියලා. ඒ අවබෝධය ඇති වුණු කාලය කියන එකයි. මේ කාරණයම අපේ බුදුරජාණන් වහන්සේ 2500කට ඉස්සරලා තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ තේරුම් ගත්තු නීතියට කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා. නමුත් නවීන ලෝකයේ විද්‍යාඥයෝ පාවිච්චි කරන වචනේ තමයි ඩිටර්මිනිසම් කියන එක. ඒ ඩිටර්මිනිසම් කියන එකේ අදහස් කරන්නේ ඉංග්‍රීසියෙන් කියනවා every occurrence in the world is determined by the necessary conditions කියලා. ඒ කියන්නේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු තියෙන කොටයි. ඒ හේතු නැති වෙනකොට ඒ සිද්ධිය නැතුව යනවා. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ යම් යම් අවශ්‍ය හේතු තියෙනකොට. ඒක අහලා තමයි ඒ උගතුන් මේ ලෝකේ දිව්‍යරුන්ගෙන් භූතයින්ගෙන් බලයකින් සිද්ධ වෙන දේවල් කියන අදහස අතහැර. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවත් වුණු ඉන්දියාවේ ඒ පටිච්ච සමුප්පාදේ අහලා ඒ තිබුණු විශ්වාසවල අතහැර. ඒ පටිච්ච සමුප්පාදය ගැන කියනකොටත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා. හේතු තියෙනකොට යමක් ඇති වෙනවා, හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා.
මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම එහෙමයි. අපේ ජීවිතය කියන එකත් ඇති වෙන්නේ හේතු තියෙනකොට. ඒ හේතු නැති වෙනකොට ජීවිතේ නැතුව යනවා. අපේ ජීවිතයට අවශ්‍ය කරනවා ආහාර ගැනීම, වතුර බීවේ නැත්නම් මැරෙන්න පුළුවන්. ආහාර ගත්තේ නැත්නම් මැරෙන්න පුළුවන්. හරි පිළිවෙලට අපි හුස්ම ගත්තේ නැත්නම් ඒත් මැරෙන්න පුළුවන්. ඒ වගේම හරි ප්‍රමාණයකට උෂ්ණත්වය නැත්නම් ඒත් මැරෙනවා. මේ වාගේ හේතු කීපයක් අවශ්‍යයි අපේ ජීවිතේ පැවැත්වීමට. ඒ හේතු නැත්තම් ජීවිතේ පවත්වන්න බෑ. මේ ලෝකේ දැන් භූමිකම්පා ඇති වෙනවා. දැන් ඔය සුනාමි වාගේ දේවල් ඇති වෙනවා. ඒ හැම දෙයක්ම ඇති වෙන්නේ ඒ හේතු තියෙනකොට. ඒ හේතු නැත්තම් ඒක ඇති වෙන්නේ නැහැ. දැන් වර්ෂාව ඇති වෙනකොට වහිනකොට එහෙම නැත්තම් විදුලි කොටනකොට එහෙම නැත්තම් හෙන ගහනකොට ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු නිසා. ඒ හේතු නැත්තම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේක තමයි විශේෂ නීතිය, ලෝක ස්වභාවය. ඒ කාරණේ උඩ තමයි අපේ බුද්ධ ධර්මයේ මුල් වෙලා තියෙන්නේ. මේක තේරුම් ගැනීමෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ, සකෘදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, රහත් වෙන්නේ. මේ කාරණේ උඩයි. ලෝකේ තියෙන හැම දෙයකටම මුල් වන්නේ මේකයි. හැම නීතියක්ම මුල් වන්නේ මේකෙන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ පටිච්ච සමුප්පාදේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වේ. යම් කිසි කෙනෙක් ධර්මයේ තේරුම් ගත්තා නම් පටිච්ච සමුප්පාදේ තේරුම් ගත්තා කියනවා. යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදේ තේරුම් ගත්තා නම් ධර්මයේ තේරුම් ගත්තා. ඒ වගේම යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කා නම් මම දැක්කා කියලා කියනවා. ඒ වගේම මම දැක්කා නම් ධර්මයේ දැක්කා කියලා කියනවා. ඒ නිසා මේ පටිච්චසමුප්පාදේ කියන ධර්මය මේ ලෝකේ නිතරම පවතින ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ කියලා කියන්න බෑ අපට. ඒ මොකද පටිච්චසමුප්පාදේ හරියට තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දැක්කා වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් නැහැ කියන්න බෑ. ධර්මයේ තියෙනවා නම්. ඒ නිසා තමයි අපි මේ ධර්මය නිතර තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ධර්මය අපි මේ ලෝකයට පැතුරුවොත් ඒ බුදුරජාණන් වහන්සේ පැතුරුවා වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගැනීමෙන් තමයි අපේ දුක නැති වෙන්නේ. ඒ නිසා ඒ සියලු සත්වයින්දම කරුණාවෙන් තමයි අපි බුද්ධ ධර්මය මේ ලෝකයේ පතුරවන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මේ ධර්මයට මුල් වෙන හැම දෙයක්ම ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදය මුල් කරගෙන තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිවිධ ලක්ෂණය තියෙන්නේ.
ඒ මොකද හේතු තියෙනකොට ඇති වෙනවා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ කාරණේටම තමයි අනිච්ච කියලා කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වේ ඒ සියලු සංස්කරණය වූ දේවල් අනිත්‍යයි කියන එකයි. ඒ හැම දෙයක්ම මේ ලෝකේ ඇති වෙලා තියෙන එකට තමයි සංස්කරණය කියන්නේ. එතකොට ඒ සංස්කරණය වෙච්ච දේවල් ඒ හේතු ඇතිවීමෙන් ඇති වුණා. ඒක තමයි සංස්කාර. ඒ හේතු නැතිවීමෙන් නැති වෙනවා. එතකොට හැම දෙයක්ම ඒ ඇති වුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙනවා කියන එක තමයි අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං රූප සමෝසුකෝ. ඒ කියන්නේ ඒ හේතු නැතිවීමෙන් හැම දෙයක්ම නැති වෙනවා. මේක තේරුම් ගැනීමෙන් අපේ දුක නැති වෙනවා කියන එක. යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුකක් වෙනවා. ඊළඟට යද නිච්ඡං තන් දුක්ඛං. යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුකක් වෙනවා. ඒ කොහොමද? යම් කිසි දෙයක් අනිත්‍ය නම් දුක් වෙන්නේ. ඒ මොකද අපි හැම දෙයක්ම ඒකට ආසා වෙනවා. ඒ පැවැත්වීමට ආසා වෙනවා. ඒ පැවැත්වීමට ආසා වෙනකොට ඒ නැති වෙනකොට දුක ඇති වෙනවා. ඉතින් හුඟක් දෙනෙක් හිතන්නේ මේ ඇතිවීම නැතිවීම තමයි දුක කියලා. ඒ නිසා අපි උත්සාහ කරනවා මේ නැතිවීම නවත්තන්න. ඇති වෙලා නැති වෙනකොට දුකක් නම් ඒ දුකට හේතුව මේ ඇතිවීම නැතිවීම කියලා හිතාගෙන ඒ දුක නැති කරන්න නම් ඇති වෙච්ච දේ නැති වෙන්න නොදී ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. එහෙම කෙරුවොත් මොකද වෙන්නේ? ඒක සාර්ථක නැති උත්සාහයක් වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී අපි කවුරුත් කරන්නේ ඒ අනිත්‍යතාවය නැති කරලා නිත්‍යතාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි කියමු අපි අඳින ඇඳුමක්. ඒ ඇඳුම ඉරෙන්ද එහෙම නැත්නම් ඒකේ පාට වෙනස් වෙන්න එහෙම වෙන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ගෙයක් හදාගත්තා නම් ඒ ගේ මේ දිරලා යන්නකොට ඒක නවත්තන්න අපි උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපි වාහනයක් ගත්තොත් කාර් එකක් හරි ඒ වගේ වාහනයක් ගත්තත් ඒකත් කැඩෙනකොට ඒවා කැඩෙන්නේ නැති වෙන්න තියාගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ ප්‍රේම සම්බන්ධයක් ඇති වුණොත් ඒ ප්‍රේම සම්බන්ධයත් කැඩෙන්නේ නැති වෙන්න අපි උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපේ ජීවිතේම බැලුවොත් අපි වයසට යන්න පටන් ගන්නකොට අපි ඒ වයසට යනකොට වෙන දේවල් නොවෙන්න අපි උත්සාහ කරනවා. සමහර විට අපි වයසට යනකොට කළු විසකයා සුදු වෙන්න පටන් ගන්නවා. එතකොට අපි පාට දාන්න හදනවා අර කළුව තියාගන්න. එහෙම නැත්නම් අපේ
ඇස් පේන්නේ නැතුව යනකොට ඒ ඇස් වලට කණ්ණාඩි දාලා කොහොම හරි අර තියුණු තත්ත්වේ පවත්වා ගන්න හදනවා. එහෙම නැත්නම් අපේ මූණේ රැලි වැටෙන්න පටන් ගන්නකොට ඒ රැලි පේන්නේ නැති වෙන්න මොනවා හරි ගාන්න පටන් ගන්නවා. ඒ වාගේ හැම වෙලාවෙම අපි උත්සාහයක් ගන්නවා අර වෙනස් වීම නැති කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ දුකට හේතුව ඔය නැතිවීම හරි වෙනස් වීම හරි නෙවෙයි. දුකට හේතුව අපේ ආසාව. අපි මොනවද ආසා කරන්නේ? ජරාවට පත් වෙන්නේ නැතුව තරුණව ඉන්න ආසා කරනවා. ලෙඩ හැදෙන්නේ නැතුව සෞඛ්‍ය පවත්වා ගන්න උත්සාහ කරනවා. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහේ උත්සාහය නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ අපේ ආසාව මේ අනිත්‍ය වූ ලෝකේ නිට්ටය වීමට තියෙන ආසාව අතාරින්න. අනිත්‍ය වූ ලෝකේ නිට්ටය වීමට තියෙන ආසාව නැති කිරීමෙන් තමයි අපේ දුක නැති කරන්න පුළුවන්. මේ ආසාව නිසාම තමයි අපට මම කියන හැඟීමක් ඇති වෙන්නේ. මම ඉන්නවා කියන හැඟීමෙත් වරදක් තියෙනවා කියන එකයි පෙන්නලා දුන්නේ. අපි හිතාගෙන ඉන්නවා මම ඉන්නවා කියන එකේ වරදක් නැහැ කියලා. මම ඉන්නවා කියන එකම තමයි භව කියලා කියන්නේ. අද හුඟක් දෙනේ භව කියන එක තේරුම් කරන්නේ මේ පුනරුත්පත්තිය කියලා. භව කියන්නේ පුනරුත්පත්තියට නෙමෙයි. භව කියන්නේ ඉන්නවා කියන එක. තියනවා කියන එක. දැන් පොත තියනවා කියන්නේ පොත්තකං භවති. ඒ භව කියන එකේ තේරුම තියනවා කියන එක. තියනවා කියන්නේ පණ නැති දේවල් වලට පණ තියෙන දේවල් වලට අපි ඉන්නවා කියන. මිනිසෙක් ගැන කතා කරනකොට මිනිසයා තියනවා කියන්නේ නැහැ. මිනිසයා ඉන්නවා කියලා කියන්නේ. බල්ලෙක් වුණත් අපි බල්ලා ඉන්නවා කියනවා. නමුත් ගහක් ගැන කතා කරනකොට ගහ තියනවා කියනවා. ඒක ඉන්නවා කියවත් තියනවා කියමත් එකම අදහසක්. නමුත් ඒ අදහස තමයි භව කියන්නේ. එතකොට මම ඉන්නවා කියන අදහස උඩ තමයි උප්පත්තිය කියලා එකක් තියෙනවා. මගේ උප්පත්තිය කියලා එකක් තියෙනවා. මම ඉන්නවා කියන අදහස නැත්තම් මගේ උප්පත්තියක් තියෙන්න බෑනේ. දැන් ශරීරයක උප්පත්තියක් තියෙන්න පුළුවන්. ශරීරයේ උප්පත්තිය තිබුණට ශරීරේ මගේ නෙවෙයි නම් ශරීරේ මම නෙවෙයි නම් ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වෙන්නේ නැහැ. ශරීරය මගේ වෙච්ච නිසා ශරීරය මම වෙච්ච නිසා තමයි ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වුනේ. ඒ වගේම ශරීරයේ දිරනකොට ඒ ශරීරයේ දිරීම මගේ දිරීම කියනවා. ඇයි ඒ ශරීරය මම වෙච්ච නිසා. ශරීරය මැරෙනකොට මම මැරෙනවා කියනවා. ඇයි? ශරීරය මම වෙච්ච නිසා. මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ශරීරය මම නෙවෙයි කියලා. ඒ නිසා තමයි අපිට මෙනෙහි කරන්න කියන්නේ මේ ශරීරය ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බැරි නම් මගේ බලයේ යටතේ නෙවෙයි තියෙන්නේ. ශරීරය කියන එක මගේ බලයේ යටතේ නෙවෙයි තියෙන්නේ.
යමක් මගේ බලයේ යටතේ නෙවෙයි නම් තියෙන්නේ ඒක මගේ නෙවෙයි. යම් කිසි දෙයක් මගේ කියනවා නම් මගේ බලය යටතේ තියෙන්නේ. දැන් Tamanට ඉඩමක් තියෙනවා නම් එහෙම නැත්නම් ගෙයක් තියෙනවා නම් යම් කිසි දෙයක් මගේ කියලා තියෙනවා නම් ඒ තියෙන දේ මට ඕන හැටියට තියෙන්න ඕන. මගේ යටතේ තියෙන්නේ. මට ඕන නම් ඒක විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මේ විකුණන්න පුළුවන්. ඒකයි මගේ කියලා කියන්නේ. එහෙම එකක් කරන්න බැරි නම් ඒක මගේ වෙන්න බෑනේ. ඒ වාගේ මේ ශරීරය ජරාවටපත් වෙනවා නම් ව්‍යාධියටපත් වෙනවා නම් මරණයටපත් වෙනවා නම් එහෙනම් ඒක මගේ නෙමෙයි. ඒ වාගේම මේ ශරීරයේ ඇති වෙන වින්දන ඒ වින්දනත් මට ඕන හැටියට නෙමෙයි තියෙන්නේ. සමහර වෙලාවට රිදෙන්න පටන් ගන්නවා. වාත අමාරුවක් හැදුනොත් රිදෙන්න පටන් ගන්නවා. කටුවක් ඇවුනොත් රිදෙන්න පටන් ගන්නවා. එතකොට අපේ වින්දනය අපට ඕන හැටියෙම නෙමෙයි තියෙන්නේ. ඒ නිසා වින්දනයත් මගේ නෙමෙයි. එතකොට අපට ආසාවක් එනවා නම් තරහක් එනවා නම් බයක් එනවා නම් ශෝකයක් එනවා නම් අපට ඕන හැටියට නෙමෙයි නිතියේ. තරහක් ආවොත් ඒ තරහ නැති කරගන්නත් බෑ. ආසාවක් ආවොත් ඒක නැති කරගන්න අමාරුයි. අනිත් එක ඒක එන්නේ අපිට ඕන වෙලාවට නෙමෙයි. අපිට ආසාවක් එන්න ඉස්සෙල්ලා අපි හිතන්නේ මම දැන් මේකට ආසා කරන්න ඕන කියලා කියන එකක් නෙමෙයි. තරහක් එනකොට මම දැන් තරහ ගන්න ඕන කියලා එහෙම කරන එකක් නෙමෙයි. ඉබේට වෙන එක. ඒක ඇති උනේ කොහොමද කියලා දන්නෙත් නෑ. බයක් ආපුවාම මම දැන් බය වෙන්න ඕන කියලා මේ කරන එකක් නෙමෙයි. දන්නේම නැතුව බය එනවා. ඒක නවත්ත ගන්නත් බෑ. අන්න ඒ වගේ ශෝකයක් එනකොටත් එහෙමයි. මම දැන් ශෝක වෙන්න ඕන කියලා කරන එකක් නෙමෙයි. ඒකත් මටත් හොරෙන් ඇති වෙන එකක්. අන්න ඒ මටත් හොරෙන් ඇතිවීම කියන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ එන ආසාව, තරහ, බය, ශෝකය ඒකට තමයි තණ්හාව කියලා කියන්නේ. අපි හුඟක් දෙනෙක් හිතනවා මේ තණ්හාව කියන්නේ ආසාවට කියලා. තණ්හාව කියන්නේ ආසාව, තරහටත් කියන්නේ තණ්හාව. දැන් කාම තණ්හා කියලා කියන්නේ එතන තියෙන්නේ ප්‍රිය දේවල් වලට ආසා වීම. ඒක තමයි කාම තණ්හා. භව තණ්හාව කියන්නේ තිබීමට තියෙන ආසාව. යම් කිසි දෙයක් තියෙන්න ඕන කියන ආසාව. ඒ කියන්නේ ඒකෙන් අපිට විශේෂ මේ විනෝදයක් ඇති වෙනවා කියන එක නෙමෙයි. සමහර දේවල් අපිට තියෙන්න ඕන නමුත් ඒකෙන් විශේෂ විනෝදයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ විභව තණ්හාව කියන්නේ ඒක නොතිබේවා කියන ආසාව. ඒ නොතිබේනවා කියන්නේ ඒකට අකමැත්ත. එතකොට තණ්හාව කියපුවම ආසාව විතරක් නෙවෙයි අකමැත්තක් තණ්හාව. ඒ විදිහට තණ්හාව කියන එක තමයි අපි ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඉමෝෂන් කියලා. සිංහලට ඒ වචනෙට හරියට සාමාන්‍ය මේ අපි කතා කරනකොට පාවිච්චි කරන වචන මම නම් දන්නේ නැහැ.
චිත්තාවේග කියලා වචනයක් තියෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන වචනයක් නෙමෙයි. ඒක උගත්තු පාවිච්චි කරන වචනයක්. නමුත් ඔය බුදුරජාන් වහන්සේ මේකට පාවිච්චි කරුවේ ඔය තණ්හාව කියන වචනේ. ඒ තණ්හාව කියන්නේ ඉංග්‍රීසියෙන් ඉමෝෂන් කියන වචනේ තමයි. එතකොට අවිද්‍යාව කියන්නේ ඒ තණ්හාවම අපට නොදැනුව එන්නේ. දන්නේත් නැහැ කොහොමද ආවේ කියලා. ලස්සන දෙයක් දැකපුවාම ආසාවක් ඇති වෙනවා. අපි ලස්සන දේ දිහා බලලා මන් දැන් ආසාවක් කරන්න පටන් ගන්න ඕන කියලා කරන දෙයක් නෙමෙයි. ඒක දන්නේම නැතුව ආසාව ඇති වෙනවා. ඒක නවත්ත ගන්නත් බොහොම අමාරුයි. අවලක්ෂණ දෙයක් දැකපුවාම ඒකට අකමැත්තක් ඇති වෙනවා. ඒක නවත්ත ගන්නත් අමාරුයි. ඉතින් ඒ වාගේ මේවා අවිද්‍යාව කියලා කියපුවාම ඒවා මේ අසිහියෙන් වෙන දේවල්. ඔය බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා අවිද්‍යාව කියපුවාම මේ චතුරාර්ය සත්‍ය මේ නොදැනුවත්කම කියලා. චතුරාර්ය සත්‍ය නොදැනුවත්කම කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය කියන එක අපට නොදැනි තමයි එන්නේ. දුක. දුක කියන එක අපට නොදැනි තමයි එන්නේ. දුකට හේතුව කියන තණ්හාවත් අපට නොදැනුවත්ව තමයි එන්නේ. ඒ තණ්හාව නැති කිරීම කියන එක නම් අපි දැනුවත්ව කළ යුතු දෙයක්. ඒ තණ්හාව නැතිකරන්න ගන්න උත්සාහය අපි දැනුවත්ව කළ යුතු දෙයක්. ඒ කියන්නේ අර නොදැනුවත්ව කෙරෙන දේ දැනුවත් වීමෙන් තමයි අපි ඒක නැති කරන්නේ. ඒ දැනුවත් වීම තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව නෙවෙයි විද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාවෙන් වෙන දේ විද්‍යාවෙන් තමයි නැති කරන්නේ. ඒ නිසා මේ දුක නැතිකරන්න ඒ අපේ වැරදි ආසාව නැති කරන්න ඕනේ. වැරදි ආසාව තමයි නිත්‍යතාවයට තියෙන ආසාව. අනිත්‍යතාවය පිළිගන්න බැරුව නිත්‍යතාවය හොයනවා නම් ඒක තමයි වැරදි ආසාව. අනිත්‍යතාවය පිළිගන්නේ නැතුව මොකද අනිත්‍යතාවයට අපි අප්‍රිය කරනවා. ඒ අනිත්‍යතාවයට අප්‍රිය කරලා නිත්‍යතාවය හොයනවා. මේ අනිත්‍ය වූ ලෝකේ නිත්‍යතාවයේ හිවීම වැරදි කියන එක අපි තේරුම් ගන්න. ඒක තේරුම් ගැනීමෙන් තමයි අපට මේ දුක නැති කරගන්න පුළුවන්. අනිත්‍ය වූ ලෝකේ කියන්නේ අපි ජරාවටපත් වෙනවා නම්, ව්‍යාධියටපත් වෙනවා නම්, මරණයටපත් වෙනවා නම් ඒක නවත්තන්න දඟලන එක තමයි වැරදි එක. ඒක අපි පිළිගන්න ඕනේ. මේක තමයි ලෝක ස්වභාවය. ඒ මොකද හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඒ හේතු තියෙනකොට තමයි ඒක ඇති වෙන්නේ. හේතු තියෙනකොට ඒක නැති වෙනවා. ඒ කාරණේ අපි පිළිගත්තොත් ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ පිළිගන්න ඕනේ. ඒ පටිච්ච සමුප්පාදේ පිළිගත්තොත් අපි අනිත්‍යතාවය පිළිගන්න පටන් ගන්නවා. පටිච්ච සමුප්පාදේ පිළිගැනීමෙන් තමයි අනිත්‍යතාවය පිළිගන්නේ. ඒ අනිත්‍යතාවය පිළිගත්තාම
අපි නිත්‍ය වෙන්න උත්සාහ කරන්නේ නැහැ. නිත්‍ය කරන්න උත්සාහ කරන්නේත් නැහැ. එතකොට දුකෙන් මිදෙනවා. ඒත් එක්කම අපට තේරෙනවා මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ අපට ඕන හැටියට නෙමෙයි. මේ ලෝකේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්නේ හේතු තියෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒක අපට ඕන විදිහට කරන දෙයක් නෙමෙයි. අපට ඕන හැටියට නෙමෙයි නම් කරන්නේ. ඒ ලෝකේ තියෙන දේවල් මා යටතේ නෙවෙයි තියෙන්නේ. මා යටතේ නෙවෙයි නම් තියෙන්නේ. ඒක මගේ නෙවෙයි. ඒ නිසා තමයි මේ ශරීරය මා යටතේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මගේ නෙවෙයි. අපි මේ හිත කියන එකත් මට ඕන හැටියට නෙමෙයි තියෙන්නේ. ඒකත් හේතු නිසා තමයි ඇති වෙන්නේ. හේතු නිසා තමයි නැති වෙන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට ඒ විදිහට ශරීරය කියන එකත් මගේ නෙමෙයි. හිත කියන එකත් මගේ නෙමෙයි කියලා තේරුම් ගන්න. ඇත්ත වශයෙන්ම මේ ශරීරයේ හිතයි කියලා දෙකක් නෑ මෙතන. ඒකත් අපි තේරුම් ගත යුතුයි. ගද්දෙනෙක් හිතනවා මේ ශරීරය කියන එකයි හිත කියන එකයි දෙකක් කියලා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්නලා දුන්නේ මේ ශරීරය කියන එකයි හිත කියන එකයි එකමයි කියලා. හිත කියලා කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. හරියට එන්ජිමක් තියෙනවා නම් ඒ එන්ජිම මේ අපි සිංහලෙන් කියනවා ස්ටාර්ට් කරනවා කියලා. ඉංග්‍රීසි වචනේ තමයි ස්ටාර්ට් කියන්නේ. එතකොට ඒ සිංහල වචනේ එහෙම කීවට ඒ ක්‍රියාව පටන් ගැනීමයි ස්ටාර්ට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා, නැත්නම් සිංහලෙන් ස්ටාර්ට් කරනවා කියනවා. ඒ කීවට ඒක වෙන්නේ ඒ ක්‍රියාව පටන් ගන්න. ඒ වගේම තමයි මේ ශාරීරික ක්‍රියාව තියෙනකොට අපි මැරිලා නැහැ කියනවා. මැරෙනවා කියන්නේ ශරීරයේ තියෙන ක්‍රියාවල් ඔක්කොම නැවති. ශරීරයේ කරන හැම ක්‍රියාවක්ම මේ අපි හිත කියලා කියන්නේ නැහැ. හිත කියන්නේ මේ මොලේ ස්නායු පද්ධතිය කියලා තියෙනවා. ස්නායු ගොඩක්. ඒ ස්නායු වල ක්‍රියා කිරීම, මොලේ ක්‍රියා කිරීම, ඒවා තමයි මේ හිත කියලා කියන්නේ. දැන් හිත කියනකොට බුදුරජාණන් වහන්සේ වචන 3ක් පාවිච්චි කළා. අද හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ වචන 3ෙන්ම තියෙන එකම තේරුම ඒක තමයි හිත කියන්නේ. ඒක වැරදි. මේ වචන 3 තමයි චිත්ත, මනෝ, විඥාන. චිත්ත, මනෝ, විඥාන. අපි නිතර අහලා තියෙන වචන මේවා. නමුත් විඥාන කියන්නේ මේ පංච ඉන්ද්‍රිය කියලා පහක් තියෙනවානේ. ඉන්ද්‍රිය පහක්. ඇස්, කන්, නාසය, දිව, ශරීරය. මේවා තමයි ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය පහේ ක්‍රියාකාරීත්වය තමයි ඇස් පෙනීම, කන් ඇහිීම, නාහෙට ගඳ සුවඳ දැනීම, දිවට රස දැනීම, ශරීරයට ස්පර්ශය දැනීම. අන්න ඒ ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්ව වලට තමයි චක්කු විඥාන කියන්නේ. ඇහි ක්‍රියාකාරීත්වය,
සෝත විඥාන කියන්නේ කනේ ක්‍රියාකාරීත්වය. ගාන විඥාන කියන්නේ නාහේ ක්‍රියාකාරීත්වය. જીවහා විඥාන කියන්නේ දිවේ ක්‍රියාකාරීත්වය. කාය විඥාන කියන්නේ ශරීරයේ ස්පර්ශේ ක්‍රියාකාරීත්වය. ශරීරයේ ස්පර්ශ වීම. ඊළඟට මේ ඉන්ද්‍රිය පහ ඒ විදිහට ක්‍රියා කෙරුවට ඒ ඉන්ද්‍රිය පහ ඒ ක්‍රියාව මොලේට යනවා පණිවිඩ වාගේ ටෙලිෆෝන් වයර් වාගේ තියෙනවා එහි ඉඳලා මොලේට යන මේ බටයක් වාගේ එකක්. ඒක තමයි මේ එහි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඔප්ටික් නර්ව් කියලා. එතකොට කනේ ඉඳලා යන වයර් එකක් තියෙනවා මොලේට. ඒක තමයි ඔඩිටරි නර්ව්. නාහි ඉඳලා යන එකට කියන ඔල්ෆැක්ටරි නර්ව්. ඔය වාගේ මේ පණිවිඩ යන වයර් වාගේ ස්නායු තියෙනවා. ඒ ස්නායු දිගේ පණිවිඩේ මොලේට ගියාම මොලේ කරන ක්‍රියාව තමයි කල්පනා කිරීම. මොලේ කල්පනා කරන්න පටන් ගන්නවා. මොකද්ද මන් දැක්කේ? මොකද්ද ඇහුනේ? මොකද්ද නාහෙට දැනුනේ? මොකද්ද දිවට දැවුනේ? මොකද්ද ශරීරයට දැනුනේ? ඒක කල්පනා කරනවා. ඒ කල්පනා කරලා අදහසක් මවනවා. මේ මට මිනිසෙක් බැන්නා. මේ මට මිනිසෙක් ගැහුවා. මේක මේ බොහොඳ ලස්සන සින්දුවක් ඇහුණා. හොඳ සුවඳක් දැනුණා. හොඳ රසක් දැනුණා. ඒවා ඔක්කොම මේ හිතේ ඇති වෙන කල්පනා. ඒ කල්පනාවට තමයි මනෝ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ කල්පනාවෙන් ඇති වෙන අදහසක් තියෙනවා. ඒ කල්පනාවෙන් ඇති වෙන අදහසට තමයි ධම්ම කියන වචනේ පාවිච්චි කරන්නේ. චක්කු රූප. ඇහැට පේන්නේ රූප. කනට ඇහෙන්නේ ශබ්ද. නාහෙට දැනෙන්නේ ගන්ධ. දිවට දැනෙන්නේ රස. ශරීරයට දැනෙන්නේ පොට්ටබ්බ. මනසට දැනෙන්නේ ධම්ම. ඒ මනසට ඇති වෙන අදහස තමයි ධම්ම කියන්නේ. ධම්ම කියන එක හැම එකම බුදුරජාන් වහන්සේගේ දේශනාව නෙමෙයි. බුද්ධ ධම්ම කිව්වොත් ඒ බුදුරජාන් වහන්සේගේ හිතට ඇතිවෙච්ච අදහස. ඒකයි බුද්ධ ධම්ම කියන්නේ. ධම්ම කියන හැම එකක්ම හොඳ නෙමෙයි. තියෙනවා කුසල ධම්ම කියලා තියෙනවා හොඳ ඒවා, අකුසල ධම්ම කියලා කියනවා නරක ඒවා. හැම ධර්මයක්ම හොඳ එකක් නෙමෙයි. ඉතින් මේ විදිහේ ධම්ම කියන වචනේ අපි තේරුම් ගන්න ඕනේ. බුද්ධ ධම්ම. එතකොට මේ මනසට ඇති වෙන්නේ ධම්ම. අදහස්. එතකොට ඒ අදහස අනුව තමයි අපට තරහ එන්නේ. එහෙම නැත්නම් ශෝකයක් එන්නේ. එහෙම නැත්නම් බයක් එන්නේ. එහෙම නැත්නම් ආසාවක් එන්නේ. ඒ ඔක්කොම එන්නේ මේ ඇතිවෙච්ච අදහස් අනුව. එතකොට ඒ අනුව ඒ අදහස අනුව ඇතිවෙච්ච ආසාව, බය, ශෝකය, තරහ ඒවා අනුව ක්‍රියා කිරීම තමයි කර්ම කියලා කියන්නේ. එතකොට අර මේ ආසාව, තරහ, බය, ශෝක කියන්නේ චිත්තය. ඒ චිත්තය ඇවිස්සීම. ඒ චිත්තය කියපුවාම අපේ
ආසා තරහ ඒ වාගේ කියන දේවල් තමයි චිත්තය කියලා කියන්නේ. නමුත් ඒක මේ චිත්තය ඇවිස්සීලා තියෙන්නත් පුළුවන්. චිත්තය බොහොම ශාන්තව තියන්නත් පුළුවන්. ඒ චිත්තේ ඇවිස්සීම තමයි චේතනා කියන වචනේ පාවිච්චි කරන්නේ. අද හුඟක් දෙනෙක් හිතන්නේ මේ චේතනාව කියන්නේ මේ හිතවිල්ලක් කියලා. හිතවිල්ලක් කියන්නේ මේ මනසේ ක්‍රියාවක් කියලා. මනසේ ක්‍රියාව නෙමෙයි චේතනාව. චේතනාව කියන්නේ චිත්තේ ඇවිස්සීම. ඒ චිත්තේ ඇවිස්සීම තමයි ලෝභ, දෝෂ, මෝහ කියලා කියන්නේ. ලෝභ කියන්නේ චිත්තේ ඇවිස්සීමක්. දෝෂ කියන්නේ චිත්තේ ඇවිස්සීමක්. මෝහ කියන්නේ චිත්තේ ඇවිස්සීමක්. ඒ චිත්තේ ඇවිස්සීම අනුව ලෝභ දෝෂ මුල් වෙලා තියෙන ක්‍රියා තමයි කර්ම කියලා කියන්නේ. එතකොට ඒ කර්මය කියන එක තමයි හොඳ කර්ම කියනවා නරක කර්ම කියනවා. කුසල කර්ම කියලා තියෙනවා අකුසල කර්ම කියලා තියෙනවා. ඒ හොඳ කර්ම කියන්නේ ඒ චිත්තය ඇවිස්සීම අඩු කිරීම තමයි හොඳ කර්ම. චිත්තේ ඇවිස්සීම අනුව ක්‍රියා කරනවා නම් ඒක තමයි නරක කර්ම. තරහ ගියාම තරහෙන් ක්‍රියා කරනවා නම් බයිනවා නම් ගහගන්න යනවා නම් මරන්න යනවා නම් ඒක තමයි අකුසල කර්ම. නමුත් තරහ ගිය වෙලාවේ මම තරහ පාලනය කරන්න උත්සාහ කරනවා නම් ඒ තරහ නැති කරලා සාන්ත තත්වයකට හිත ගේන්න උත්සාහ කරනවා නම් ඒක තමයි කුසල කර්ම. එතකොට මේ විදිහට අපි බුද්ධ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. බුද්ධ ධර්මයේ හිත කියලා කියන්නේ ශරීරයෙන් පිට වෙලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිත කියන්නේ ඇත්ත වශයෙන් මේ කුසල් අකුසල් කියන ඒ මේ ආසාවල් තරහවල් බයවල් ශෝකවල් තමයි මේ චිත්තේ ස්වභාවය. නමුත් චිත්තේට කල්පනා කරන්න බෑ. කල්පනා කරන්නේ මනසයි. නමුත් මනස කරන කල්පනාව වෙනස් කරන්න පුළුවන් චිත්තේට. චිත්තේට වෙනස් කරන්න පුළුවන්කම විතරයි තියෙන්නේ. ඒක හරියට අපි හිතමු අම්මයි දරුවයි කියලා. දැන් අම්මා නිතරම දරුවා ළඟ ඉන්න බෑනේ. අම්මට සමහර වෙලාවට ආහාර සපයන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වැඩක යෙදෙන්න පුළුවන්. ඒ වෙලාවේ දරුවත් එක්ක නෙවෙයි ඉන්නේ. නමුත් දරුවට ඕනේ අම්මා නිතරම ඉන්න. එතකොට දරුවට තියෙනවා ආයුධයක්. අම්මා පාලනය කරන ආයුධයක්. ඒ අම්මා පාලනය කරන ආයුධය තමයි ඇඬීම. දරුවා අඬන්න පටන් ගත්තාම අම්මා දුවගෙන එනවා දරුවා ගාවට. යමක් ඉල්ලලා අඬන්න පුළුවන්. එතකොට තමයි අම්මා දෙන්නේ අර. අන්න ඒ වාගේ මේ චිත්තයට පුළුවන් මනස පාලනය කරන්න. ඒ මනස පාලනය කරන්නේ ওই ක්‍රමයක. ඉතින් ඒ නිසා තමයි මේ අපි හුඟක් දෙනෙක් චිත්තයට යට වෙලා ඉන්නේ. ආසාවක් ආපුවාම මනසෙන් කීවත් මේක වැරදි කියලා චිත්තය කියනවා නෑ නෑ වැරදි වුණාට කමක් නෑ මට මේක ඕන. අන්න ඒක තමයි මේ මිනිස්සුන්ට මේ පන්සිල් පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ. පන්සිල් පද කියනකොට නම් ඒක හොඳ වැඩක් කියලා කවුරුත් දන්නවා. නමුත් ගෙදර ගියාම කේන්ති යනකොට පන්සිල් අමතක කරලා තමයි ක්‍රියා කරන්නේ. ඒ වගේම ආසාවක් ආපුවාම
පන්සිල් අමතක කරලා තමයි ක්‍රියා කරන්නේ. ඒ මොකද? චිත්තය බලවත් මනසට වඩා. ඒකයි ඒකේ තේරුම. මනසේ හොඳ නරක දැනගත්තත් චිත්තේ වෙනාතේ අදගෙන යනවා. අන්න ඒක තමයි චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමංව භූ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ චිත්තේ තමයි මේ පාලනය කරන්නේ ලෝකේ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තේ අහාට මෙහාට ඇදගෙන යනවා. ඒකයි පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමං බුදු. ඒ කියන්නේ මේ චිත්තේ තමයි මේ මිනිස්සු යට වෙලා ඉන්න වසඟ වෙලා ඉන්න එකම දේ චිත්තය. ඒ චිත්තේට වසඟ වුණාට එතනම බුදුරජාණන් වහන්සේ තව ගාථාවකින් කියනවා මනෝ පුබ්බංගමා ධම්මා. මනස තමයි චිත්තේ පටන් ගන්න තැන. චිත්තේට මුල් වන්නේ මනස. ඒ නිසා අපි මනස හරියට පාලනය කෙරුවොත් මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේ. මනස නරක පිළිවෙලට පාවිච්චි කෙරුවොත් දුක තමයි ඇති වෙන්නේ. Tamande විතරක් නේ අනුන්ටත් දුක ඇති කරනවා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. ඒ කියන්නේ හොඳ මනසකින් ක්‍රියා කළොත් සැප තමයි ඇති වෙන්නේ. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛං මං වේ. මේ හුඟක් දෙනෙක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මේ ජීවිතය කියන එක දුකක් කියලා. ඒක සම්පූර්ණ වැරදි. ජීවිතේ දුකක් නෙවෙයි. මනස හරියට පාවිච්චි කරනවා නම් සැප තමයි විඳින්නේ. මනස වැරදියට පාවිච්චි කරුවොත් තමයි දුක් විඳින්නේ. මනස තමයි මේ හැම එකටම මුල් වන්නේ කියන එක තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා කියනවා. ඒ නිසා මේ ධර්මයේ අපි හරියට තේරුම් ගත්තොත් අපට දුකෙන් මිදෙන්න පුළුවන්. මේ දුකෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය තමයි මනස මුල් කරගෙන ගත්තු මාර්ගය. ඒ මාර්ගයට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් වන්නේ සම්‍යක් දෘෂ්ටිය. ඒ සම්‍යක් දෘෂ්ටිය කියන එක තමයි හරි පිළිවෙලට කල්පනා කිරීම කියන්නේ. ඒ හරි පිළිවෙලට කල්පනා කිරීමෙන් තමයි අපි ජීවත් විය යුත්තේ. ඒ හරියට කල්පනා කරනවා නම් සම්මා සංකප්ප කීවේ ඒ කල්පනා කිරීම. ඒ හරි පිළිවෙලට මෙතන සංකප්ප කියන එක හොඳට තේරුම් ගත යුතු දෙයක්. සංකප්ප කියන්නේ නිකම්ම මේ අදහස් මවනවා කියන එකම නෙවෙයි. සංකප්ප විතක්ක කියලා වචන දෙකක් තියෙනවා. ඒ සංකප්ප කියන එකයි විතක්ක කියන එකයි සම්බන්ධයි. ඒ දෙකටම තේරුම් කරන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. විහිංසා සංකප්ප. ඒ විහිංසා ඒ කියන්නේ මේ කාම සංකප්ප කියන්නේ මේ සංකප්ප කියන වචනේ තියෙන්නේ මේ රූප මැවීම කියන එක. සංකප්ප කියන්නේ රූපයක් මවන. හිතේ මවන රූප. ඒ හිතේ මවන රූප තමයි සංකප්ප. නමුත් අපි වචනේ අදහස් ප්‍රකාශ කරනවා නම් ඒ අදහස තමයි විතක්ක කියන්නේ. නමුත් ඒ සංකප්ප විතක්ක කියන දෙකම තේරුම් කරන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප.
ඒ වගේම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒ වගේම නික්කාම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒ වගේම නික්කාම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. ඉතින් ඒ විදිහට අපි මේ මෙතන පෙන්වන්නේ ඒ හිතේ මවන රූප විශේෂයි. ඒ රූප මැවීම අනුව තමයි අපේ වචනයත්, ක්‍රියාවත්, ජීවිතයත් බලපාන. ඒ අපේ ක්‍රියාව අර හිතවිල්ල අනුව වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒ හිතවිල්ල තමයි එතන මේ හිතේ මවන රූප තමයි මෙතන විශේෂ. ඒක තමයි අපි භාවනාව කියලා කියන්නේ. හරි රූප මවන්න උත්සාහ කිරීම තමයි භාවනාව කියන්නේ. ඒ හරි පිළිවෙලට රූප මවනවා නම් අපේ හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වීමෙන් අපේ ක්‍රියාව පිරිසිදු වෙනවා. ජීවිතේ පිරිසිදු වෙනවා. ඒ වගේම අපේ සම්මා වායාම කියලා කියන්නේ ඒ හිත පිරිසිදු කරගන්න ගන්නා ව්‍යායාමය. ඒ ව්‍යායාමෙත් කෑලි 4ක් තියෙනවා. සංවර, පහාන, භාවනා, අනුරක්කන කියලා. සංවර කියන්නේ හිතට නරක හිතවිලි එන්න නොදී වැළැක්වීම. පහාන කියන්නේ නරක හිතවිලි ඇති වුණොත් ඒවා වහාම ඉවත් කිරීම. භාවනා කියන්නේ හොඳ හිතවිලි වගා කිරීම. අනුරක්කන කියන්නේ හොඳ හිතවිලි හිතේ ඇති වුණාම ඒක පිටට යන්න නොදී ආරක්ෂා කරගන්න. ඒකයි අනුරක්කන. මේ විදිහට උත්සාහය තමයි භාවනාව කියන්නේ. එතකොට මේ භාවනාව කරගෙන යනකොට තමයි සම්මා සතිය කියන එක ඇති වෙන්නේ. ඒ සම්මා සතිය කියන්නේ ඇතුළට හිත යොමු කිරීම. අපි පිටට යොමු කරනවා කියන්නේ පිටට යොමු කරලා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දකින දේවල් දිහා බලනවා, ඇහෙන ශබ්ද දිහා බලනවා, නාහිත දැනෙන ගන්ධ සුවඳ දිහා බලනවා, දිවට දැනෙන රස දිහා බලනවා, ශරීරයට දැනෙන ස්පර්ශ දිහා බලනවා. ඒවා දිහා බලන්න ආසාවල් ඇති වෙනවා, අකමැතිකම් ඇති වෙනවා. ලස්සන දෙයක් දැකපුවාම ආසාව ඇති වෙනවා, කැත දෙයක් දැකපුවාම අකමැති වෙනවා. කනට මිහිරි සද්දයක් ඇහෙනකොට ආසාව ඇති වෙනවා, අමිහිරි සද්දයක් ඇති වෙනවා, අකමැති වෙනවා. නාහිත හොඳ සුවඳක් දැනෙනකොට ආසාව වෙනවා, නරක ගඳක් දැනෙනකොට ඒකට අප්‍රිය වෙනවා. දිවට හොඳ රසක් දැනෙනකොට ආසාව ඇති වෙනවා, නරක රසක් දැනෙනකොට අප්‍රිය වෙනවා. ශරීරයට හොඳ ස්පර්ශයක් දැනෙනකොට ආසාව ඇති වෙනවා, නරක ස්පර්ශයක් දැනෙනකොට අකමැති වෙනවා. ඒ මොකද අපේ හිත යොමු වෙලා තියෙන්නේ පිටට. නමුත් ඇත්ත වශයෙන් අපේ සැප දුක් නියම සැප දුක් ලබන්න නම් පිටට නෙමෙයි යොමු කරන්න ඕනේ, ඇතුළට. ඒ කියන්නේ ඇතුළට යොමු කරුවහම මොනවද දකින්නේ? අපේ හිතවිලි. එතකොට ඒ හිතවිලි අපි හොඳ හිතවිලි වගා කෙරුවොත් එතකොට තමයි අපට සැප ලැබෙන්නේ. ඒ සැප කියන එක පිටින් ලැබෙන එකක් නෙමෙයි, ඇතුලෙන් ලැබෙන එකක්. ඒ වාගේ ඇතුළට හිත යොමු කිරීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වාක්‍ය බුදුරජාණන් වහන්සේ තේරුම් කරන්නේ ඒකයි. හිත ඇතුළට යොමු කරලා ඇතුලේ වෙන්නේ මොනවද කියන එකයි බලන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි ඇස් වහගෙන යන එක නෙමෙයි. ඇස් අරලා යනකොට මොකක් හරි දැක්කොත් ඒ දකින්න දේ දිහා නෙමෙයි බලන්නේ, මාටගේ ඇතුලේ මොකද්ද උනේ මේක දකින්නකොට. ආසාවක් ඇති වුණාද, අකමැත්තක් ඇති වුණාද? අන්න ඒක දිහායි බලන්නේ. ඒක
සමහර විට මුළු ශරීරයටම බලපානවා ඒ ආසාවක් ඇති වුණා. නැත්නම් අකමැත්තක් ඇති වුණා. ඒ ශරීරය දිහා බැලීම තමයි කායानुපස්සනාව. එතකොට ඇඟට දැනෙන්නේ මොකද්ද මේක? එතකොට ඒක දැකීම තමයි වේදනානුපස්සනාව. එතකොට අපි මගේ හිතේ ඇති වුණේ ආසාවක්ද තරහක්ද බයක්ද ශෝකයක්ද කියලා ඒක දැකීම තමයි චිත්තානුපස්සනාව. ඊට පස්සේ මගේ හිතට ආපු අදහස මොකද්ද? ඒක දැකීම තමයි ධම්මානුපස්සනාව. මම ඉස්සෙල්ලා කියවනේ ධම්ම කියන්නේ අදහස කියලා. ඒ අදහස දැකීම තමයි ධම්මානුපස්සනාව. එතකොට මේ වාගේ ඇතුළ දැකීම, ඇතුළට හිත යොමු කරලා ඇතුළ දැකීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට මේ සතිපට්ඨානෙන් ඇතුළ දැක්කපුවාම ඇතුළ පිරිසුදු වෙනවා. මොකද ඒ නරක හිතවිලි අයින් කරනවා. ඒ නරක හිතවිලි අයින් වුණාම හිතේ සතුටක් ඇති වෙනවා. ඒක තමයි ප්‍රීති කියන්නේ. ඒ වගේම හිතේ සතුට ඇති වෙනකොටම මුළු ශරීරයේම තද වෙච්ච මාංශ පේශි බුරුල් වෙනවා. ඒකට තමයි පස්සද්ධි කියන්නේ. මේ මාංශ පේශි බුරුල් වුණාම ශරීරයට හොඳ සනීපයක් දැනෙනවා. ඒකට තමයි සුඛ කියලා කියන්නේ. එතකොට මේ ශරීරයේ ඒ වදිනකොට ධානාංගමේ පහළුනේ. පීති සුඛ ඒකාග්‍රතා. ඒකාග්‍රතා කියන්නේ හිතේ නිශ්චලතාවය. ඒ හිතේ නිශ්චලතාවය ඇති වුණාම පළවෙනි ධානයට සමවැදුණා. අන්න මේ විදිහට අපි තේරුම් ගන්න ඕන මේ බුද්ධ ධර්මයේ හරියට තේරුම් ගත්තොත් අපි නිතරම සතුටෙන් තමයි ජීවත් වෙන්නේ. අසතුටෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ පිට තියෙන දේවල් වලට හිත ඇවිස්සීම තමයි දුක. ඒ පිට තියෙන දේවල් දිහා බල බල ඒවට ආසා අකමැතිකම් ඇති වුණොත් දුකෙන් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපට සැප විඳින්න නම් අපේ හිත පාලනය කරගන්න අපි තේරුම් ගන්න ඕනේ. ඒ හිත පාලනය කරන්නේ නිතරම හිතේ ඇති වෙන්නේ ආසාවක්ද තරහක්ද ශෝකයක්ද බයක්ද ඒක දිහා බලන්න ඕනේ. ඒක දිහා බැලීමෙන් හිත පිරිසිදු වෙනවා. ඒ හිත පිරිසිදු වීමෙන් දුක නැතුව යනවා. අන්නේ විදිහේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා තේරුම් අරගෙන මුල්ම මේ සත්‍ය තමයි සති මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ. මේ පටිච්ච සමුප්පාදේ හරියට අපි මේ විදිහට තේරුම් ගත්තොත් ඒ අනුව අනිත්‍යතාවයේ තේරුම් ගන්නවා. ඒ අනුව දුක්ඛ කියන එක තේරුම් ගන්නවා. ඒ අනුව අනාත්ම කියන එක තේරුම් ගන්නවා. ඒ අනාත්ම කියන එක තේරුම් ගැනීමෙන්ම තමයි අපි දුක නැති වෙන්නේ. මම කියන හිතවිල්ලත් වැරදි කියන එක අපි තේරුම් ගන්න. ඒක හරි පිළිවෙලට තේරුම් ගත්තොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන තුනම කැඩිලා සෝවාන් වෙනවා. ඒ නිසා අපි මේවා තේරුම් ගැනීමෙන්ම තමයි අපේ මාර්ගයට වැටෙන්නේ. සෝවාන් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටීම. එහෙම වැටුණොත් කවදාකවත් අපායට යන්නේ නැහැ. ආත්ම 7ක් ඇතුළතදී නිවන් දකින්න. බෞද්ධයෙක් වශයෙන් ගිහි වුණත් පැවිදි වුණත් ඒ මාර්ගයට වැටීම තමයි අපි උත්සාහ කරන්නේ. ඒ මාර්ගයට වැටෙන්න නම් අපි සම්‍යක් දෘෂ්ටිය හරි පිළිවෙලට ඇති කර ගන්න ඕනේ. ඉතින් මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මංගලං සත්තං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු.